සුපුරුදු පරිදි ඔබේ ගෙදරට ආවා. දවසේ පරිසර ප්‍රශ්න 10 සාකච්ඡා කරන්න. එහෙනම් ඔයගොල්ලෝ දෙමව්පියොත් එක්ක එකතු වෙලා පරිසර ප්‍රශ්න 10 සාකච්ඡා කරන්න හොඳට ඉඳගෙන ඉන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. අද දවසේ අපේ පළවෙනි ප්‍රශ්නය. අනාරක්ෂිත ආහාරයක් වන්නේ අනාරක්ෂිතයි කියන්නේ ඒ ආරක්ෂාවෙන් තොර වෙලා. පළවෙනි පිළිතුර. හොඳින් නිදුණු පළතුරු. හොඳින් නිදුණු පළතුරක් අනාරක්ෂිත වෙන්නේ නැහැනේ. එහෙනම් ඒක ආරක්ෂිත ආහාරයක් කියනවට වඩා අපිට ඉතා පෝෂකාරී හොඳ ආහාරයක්. ඒ අනාරක්ෂිතයි කියලා අපිට කියන්න බෑ. දෙවැනි එක පෝමලෙන් යෙදූ මාළු කල්තබා ගන්න සමහර කපටි නරක වෙලෙන්දෝ පෝමලෙන් කියන රසායන ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒ ප්‍රතිඵලය වෙන්නේ ඒක ආහාරයට ගත්තගෙන ආසනීප වෙන්න පුළුවන්. එහෙනම් අනාරක්ෂිත ආහාරයක් නේද ඒක? ඔව්. අනාරක්ෂිත ආහාරයක් තමයි අංක 2 පෝමලෙන් යෙදූ මාළු. තුන්වෙනි එක ටින් කරලා සමන් වර්ග. අනේ ටින් කරලා සමන් වර්ග ජීවාණු වර්ණය කරලා ටින් කරලා තියෙන ඒවා අනාරක්ෂිත නැහැ. එහෙනම් වඩා නිවැරදි පෝමලෙන් යෙදූ මාළු. නේද? රයිට්. අපි දෙවෙනි ප්‍රශ්නට යනවා. ශාක පත්‍රවල වර්ණය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ. ශාක පත්‍ර සාමාන්‍යයෙන් කුල පාටයිනේ. ඒ වර්ණය කෙරෙහි බලපාන මොකද්ද? ඔයගොල්ලෝ මේක කරලා බැලුවා ඉස්කෝලේදී පොල් කට්ටකින් වහලා තිබ්බන් ටිකක් දවස් ගියාම මොකද වෙන්නේ කියලා. පළවෙනි එක වාතය කියලා කියනවා. වාතය නොලැබී ගියාම ශාකපත්‍ර නියැලෙන්න පුළුවන්. නමුත් වාතය කියන දේ සුළං වදින වීම නොවැදුනාද කියන කාරණේ මත වර්ණය වෙනස් වෙන්නේ නැහැ. දෙවෙනි එක ඉරුවෙලිය. ඔබුතේ ඉරුවෙලිය නිසා නොලැබී ගියොත් ශාකපත්‍ර වල කොළ පැය කහ පැයට යනවා. හොඳින් අවු වැටෙන ඉරුවෙලිය ලැබෙන තැනක තිබුණොත් ශාකපත්‍ර වර්ණය අද කොළ පාට වෙනවා. එහෙනම් නිවැරදි පිළිතුරු වර්ණය අංක 2 ඉරුවෙලිය. පොහොරත් සුළු බලපෑමක් කරනවා. හැබැයි ඒක පළවෙනි සාධකය නෙවෙයි. අපි එතනින් යමු තුන්වෙනි ප්‍රශ්නෙට. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන්නේ. ලංකාවේ ජාතික ක්‍රීඩාවක් තියෙනවා. ජාතික ක්‍රීඩාව අමතරව ජාතික මාණික්ක නැත්නම් මැණික් වර්ගය නිල් මැණික්. ජාතික පක්ෂිය වලිකුකුල. ජාතික සත්වය කවුද පුතේ? දඩුලේන. ජාතික පුෂ්පය නිල්මාණය නිම්පියා ස්ටේලාට. මේ වගේ ජාතික ක්‍රීඩාව මොකක්ද පුතේ? ක්‍රිකට් ක්‍රීඩාව. පළවෙනි පිළිතුර. ක්‍රිකට් තමයි ජාතික ක්‍රීඩාව. නෑ ඒක ඉංගලන්තෙන් ලංකාවට ආව ක්‍රීඩාවක්. ඒක ජාතික ක්‍රීඩාව නෙමෙයි. දෙවෙනි එක වොලිබෝල් ක්‍රීඩාව. අනේ වොලිබෝල් ක්‍රීඩාව දේශයකින් ආව ක්‍රීඩාවක් තමයි අපේ රටේ ක්‍රීඩාවක් නෙවෙයි. හැබැයි අපේ රටේ සියලු ගම්දරව් විසාරා පැතිරලා තියෙන නිසා රජය විසින් මේ ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව බවට තෝරාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල්. අත්පන්දු නෙවෙයි යා. අත්පන්දු කිව්වොත් වැරදි. වොලිබෝල් ක්‍රීඩාව. අත්පන්දු කියන වෙන ක්‍රීඩාවක් තියෙනවා. තුන්වෙනි එක එල්ලේ ක්‍රීඩාව. එල්ල අපේ රටේ ආවෙනික ක්‍රීඩාවක්. මේ බලන්න පිටක් බෙදාගෙන පන්දුවට වරෙන් පහර දෙන ක්‍රීඩාව. හැබැයි ඒක අපේ ජාතික ක්‍රීඩාව නෙමෙයි. ඒ හේතුව එල්ලේ ක්‍රීඩා කරන්න විශාල තන පිටණි හෝ ගොයන් මුළු එල්ලයවල් තියෙනවා. ලංකාව පුරා මේ සඳහා පහසුකම් ඇත්තේ නැහැ. කුඩා ක්‍රීඩා පිට කරන්න බෑ. නිසා ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් ක්‍රීඩාව. අංක 2. අංක 4 ප්‍රශ්න බලන්න පුතේ. හාල් පෙලීමට 10 ඉවත් කිරීමට භාවිතා කරන්නේ මේ අහන්නේ උපකරණයක් කියන. පළවෙනි එක කුල්ල. පළවෙනි මොකද්ද? කුල්ල. අර අපි කතාවට කියනවා ඔය අලියට තියෙන කන් දෙක කුල්ලක් විතර ලොකුයි. නේද? විශාල ප්‍රමාණයේ බටපතු වලින් විරලද උපකරණයක් තමයි මේ කුල්ල කියලා කියන්නේ. එහෙනම් එයා යොදාගෙන අපිට පොළලා 10 ඉවත් කරන්න, හාල් වල තියෙන කුණු ඉවත් කරන්න, හාල් මුසාල් වෙන් කරගන්න පුළුවන්කම ලැබෙනවා.
එහෙනම් නිවැරදි පිළිතුර වන්නේ අංක 1 කුල්ල උත්තරය ඇවිල්ලා ඉවරයි. කොරා මොකටද අපි පාවිච්චි කරන්නේ? හාල් ගන්නකොට වතුර පුරව ගන්න නේද පුතේ? හාල් ගන්නකොට වතුර පුරව ගන්න. කොරා පාවිච්චි කරනවා. ඒක අතීතයේ ඉඳලා පාවිච්චි කරලා තියෙනවා. ඒක සාක්ෂිත් අපිට ඕන තරම් තියෙනවා. නෑමිලිය. පුතේ නෑමිලිය අපි පාවිච්චි කරන්නේ හාල් ගරා ගන්න. කොරාට වඩා කුංචි වෙන නෑමිලිය. එවනම් නිවැරදි පිළිතුර වන්නේ හාල් පිළීම 10 ඉවත් කිරීමට භාවිතා කරන. හාල් පිළීමට 10 ඉවත් කිරීමට භාවිතා කරන උපකරණය වන්නේ කුල්ල. අංක 1. අංක 5 ප්‍රශ්නයට අපි යනවා. ලුණු කැට ස්වල්පයක් ගින්නට දැමුව විට මෙන්න ඇවිල්ලා ගින්න ලුණු කැට පොඩ්ඩක් දාන්න. වාෂ්ප වෙලා යනවා. නොපෙනී යනවා. වාෂ්ප වෙලා යනවා. එහෙම වෙනවද? අනේ නෑ. වෙන දෙයක් වෙන්නේ. ගින්න නිවි යයි. එහෙම වෙන්නේ නැහැ. ගින්න නිවිලා යන්නේ ලුණු දැම්මට. තුන්වෙනි එක සටපට හඬින් කුපුරයි. අන්න පිළිතුර සටපට පට ගාලා කුපුරනවා. එහෙනම් ලුණු කැට ස්වල්පයක් ගින්නට දැමුව විට අංක 3 සටපට හඬින් කුපුරයි. අපි වෙන්න එනවා එනම් ඊළඟට පරිසරය ආශ්‍රිත තවත් ප්‍රශ්නයක්. රතු ග්‍රහයා ලෙස හඳුන්වන්නේ සෙනසුරු. මේ තියෙන වලලක්තය සහිත අපේ ගෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහය සෙනසුරු තමයි මේ පේන්න තියෙන්නේ. එයා අපිට හොම පේන්නේ නැහැ. දුරදක්ෂණයකින් හොඳට බැලුවොත් ඕගොල්ලෝ ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයට ගිහිල්ලා විශාල ප්‍රමාණයක දුරදක්ෂණයෙන් බැලුවොත් සෙනසුරු ග්‍රහය වගේ දකින්න ලැබෙයි. දෙවැනි පිළිතුර සිකුරු. සිකුරු ග්‍රහය කියලා කියන්නේ අපි අර උදේ කාලේ දක්නට එක නමක් කියන හවස දක්නට තව නමක් කියන ග්‍රහය මතකද කවුද යා? එයා තමයි සිකුරු. එයාට උදේට අපි කියන්නේ පහන් තරුව. හවසට කියන්නේ ඉරබඩු තරුව කියන. එහෙනම් එයා රතු ග්‍රහයක් නෙවෙයි. අංක 3 අඟහරු. අඟහරු තමයි පුතේ රතු ග්‍රහය. රතු පාටයි අපිට ආපස්සේ පේන්නේ. ඒ නිසා රතු ග්‍රහය ලෙස හඳුන්වන්නේ අඟහරු ග්‍රහයයි. අංක 3 තමයි නිවැරදි පිළිතුර වන්නේ. මෙන්න අඟහරු ග්‍රහය රූපුත්‍ර ලස්සට වෙන්නලා මේ අඟහරු ග්‍රහය තමයි අපිට කිට්ටුවෙන් ඉන්න මිනිසුන්ට ජීවත් වෙන්න උත්සාහ කරන්න හරි පුළුවන් ග්‍රහ ලෝකේ. අපි ළඟදී යන්න බලාපොරොත්තු වෙනවා. අපි කියන්නේ මම නෙමෙයි මේ ලෝකෙ මිනිස්සු. අඟහරු මත ගොඩ බාන්න උත්සාහයක් තියෙනවා. අංක 7 ප්‍රශ්නයට යන්න බලන්න. හිමාලයෙන් තම්බා සකස් කර ගන්නා ආහාරයක් නොවේ. හිමාලයෙන් තම්බා සකස් කර ගන්නා ආහාරයක් නොවේ. පිට්ටු. මේ බලන්න පිට්ටු. පිට්ටු සාමාන්‍යයෙන් බම්බුක දාලා තම්බන්නේ. ඔය බම්බුෙන් එළියට අරන් ඔය තියෙන්නේ. මේක හිමාලයෙන් තම්බන්නේ. එහෙනම් ඒක නිවැරදි පිළිතුරක් වෙනවද? නෑ. පිට්ටු හිමාලයෙන් තම්බන නිසා ඒක ආහාරයක් නොවේ කියන එක ගැලපෙන්නේ නෑ. දෙවෙනි එක ආප්ප. ආප්පදලි කොහොමද පුතේ? ආප්ප හදන්නේ ආප්ප පිටි තැටිය පිටි ටික අරගෙන ඒ ටික අපි ආප්ප උයන තාච්චියට දාලා මේව රවුමට කරකවල ලිපේ තියලා ඉදිනකොට ගලව ගන්න. ඒක උමාලෙන් තැන්වීමක් කරන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර වන්නේ උමාලෙන් තම්බා සකස් කර ගන්න ආහාරයක් නොවේ. අංක 2 කවුද? ආප්ප. ඉන්දියාප්පත් අපි නිකන් බලමු මේ පේන තියෙන ඉන්දියාප්ප වර්ග දෙකෙන්ම නේද? රතු ඉන්දියාප්පයි සුදු ඉන්දියාප්පයි. ඒ කියන්නේ හාල් පිටි ඉන්දියාප්පයි පාන් පිටි ඉන්දියාප්පයි. මේවා මේ පිටි අල්ලලා මිරිකලා හිමාලයෙන් තම්බලා තමයි උගල කන්න සකස් කරලා දෙන්නේ උගල. එහෙනම් මේ ප්‍රශ්නේ පිළිතුර වන්නේ හිමාලයෙන් තම්බා සකස් කර ගන්න ආහාරයක් නොවේ. අංක 2 ආප්ප. 8 වෙනි ප්‍රශ්නේ. ශාකතම ආහාර නිපදවා ගැනීමේදී පිට කරන මිනිසාට උෂ්ම ගැනීමට අවශ්‍ය වායුව වන්නේ. ශාකතම ආහාර නිපදවා ගැනීමේදී පිට කරනවා. ඒවා මිනිසුන්ට උෂ්ම ගන්න ඕන වෙනවා. නෝගේ දෙකක් තියෙනවා. මිනිසුන්ට උෂ්ම ගන්න ඕනේ වායුව මොනවද? කාබන් ඩයොක්සයිඩ්. නෑ. ඒ කියන්නේ අපි ප්‍රාශ්වාස කරනකොට උෂ්ම පිට කරනකොට පිට කරලා එන වායුව. අපි උෂ්ම ගන්නකොට ගන්නේ කාබන් ඩයොක්සයිඩ් නෙමෙයි ගන්න අපි. වෙන වායුව. අංක 2 ඔක්සිජන්. ඔව් පුතේ. ඔක්සිජන් වායුව තමයි අපි උෂ්ම ගන්නකොට ලබා ගන්නා වායුව. ඒක තමයි නිවැරදි පිළිතුර. තුන්වෙනි එක නයිට්‍රජන්. අනේ නෑ නයිට්‍රජන් උෂ්ම ගන්නකොට උෂ්ම පිට කරනකොට අපේ ශරීරය උරා ගන්නෑ. ඒකෙම ශාක වලින් පිට වෙලා යන්නේ නෑ. එහෙනම් ශාක
තම ආහාර නිපදවාගෙන පිට කරන්නේ ඔක්සිජන් වායුව. අපි උෂ්ම ගන්නකොට ගන්නේ ඔක්සිජන් වායුව. අංක 2 තමයි නිවැරදි පිළිතුර. අංක 9 ප්‍රශ්නේ බලන්න. දල්ල රතු පාට ශාක පත්‍ර වර්ගයේ. දල්ල රතු පාට. පළවෙනි එක තේක. මේ තියෙන තේක ගහ. තේක ගහේ දල්ල රතු පාට නෙවෙයි මල් පිපිලා තියෙන්නේ. කහ පාට මල් පිපිලා තියෙනවා. සාමාන්‍ය ලංකාවේ ගිනි කලාපේ වෙන්න ගහ. ඒක වල ප්‍රසිද්ධරට තමයි බුරුමේ. බුරුමේ තේක තමයි ලෝක ප්‍රසිද්ධ. ඒවට ලංකාවේ තේක වෙනවා. බුරුමේ කියලා වල තියෙනවා. ලංකාවේ ගහක් නෙමෙයි. දෙවැනි එක අඹරැල්ල. අඹරැල්ල පුතේ මේ පේන තියෙන මේ අලතුරක් නේද? වර්ග දෙකක් තියෙනවා ලංකාවේ. මිටි අඹරැල්ල සහ උසට විශාල වැදින අඹරැල්ල ගස්. ඒ වගේ දැල්ල අතු පාට නෑ. නාගස. නාවල දැල්ල මේ පේන තියෙන අතු පාටයි. නාදල් රතු පාටයි. ඉස්සර කාලේ කවියෝ කාන්තාවන්ගේ තොල්පටට සමාන කළ රතු පාට තොල් නාදල් වලට සමාන. එතකොට රත්පැහැයට සමාන දඩු දාන්නේ නාගහි. නාගා තව පැත්තකින් අපිට වටිනවා. මොකක් හින්දාද උතේ? ඒ තමයි ලංකාවේ ජාතික වෘක්ෂය. ජාතියේම ආදරයට පාත්‍ර වෙච්ච ශාකය කවුද? නාගස්. යාගේ දල රතු පාටයි. ලස්සන මලක් වුණා සුදු පාට මලක්. නේද? එවනම් 9 වෙනි ප්‍රශ්නෙට පිළිතුර වන්නේ අංක 3 නා. අද දවසේ අවසාන ප්‍රශ්නය 10 වෙනි ප්‍රශ්නය. ලේවුරා බී වැඩ සතෙකි. ලේවුරා බීල වැඩෙනවා. සලබය. මේනේ සලබය ලස්සන සලබයෙක් ඉන්නවා. සලබය කියන්නේ රැයට වැඩිපුර හමු වෙන දවල් කාලේ අඩුවෙන් හමු වෙන සත්වේ. සමරන පවුලේ කෙනෙක්. හැබැයි යා කුමියෙක් සමරන පවුලේ කෙනෙක් වුණාට යා සමරලයාගේ වෙන් කර ගන්න පුළුවන්. සමරලයාගේ ස්ථානයක වුණොත් මෙන්න මගේ රහස කියලා දෙනවා. එයා අත්තට දෙක මෙහෙම දෙපැත්තට වේදවන්නේ නැහැ පුතේ. මෙහෙම අකුලලා ගන්න. සලබයා වහනකොට මෙහෙම තමයි ඉන්නේ අකුලන්න බෑ. කොච්චරයි මේ පියාපත් ගා යනවා ගිහලා ඉන්නේ ඕම. ඒ වෙනස ඒකයි සමනලයට පියාපත් එක අකුලන්න පුළුවන් සලබයට අකුලන්න බෑ. අනේ දික් කරගෙනමයි ඉන්නේ. ලේවුරාවන වෙලට සතෙක් නෙවෙයි යා. යා ඔය මල් පැණි බොන ඒ වගේම අහිංසකව ජීවත් වෙන රාත්‍රියේ පිපෙන මල් වලට එන සලබේ. මේ සතෙක් සලබයා කියන්නේ. තුන්වෙනි දෙවනි පිළිතුර උපුණා. උපුණා ලේබිල වෙන්න සතෙක් නේද පුතේ? උපුණා කොහෙද ඉන්නේ? ගස් උඩද? නෑ, ඕගොල්ලන්ගේ ඔළුව උඩ තියෙන කවඩාන්තරේ ඉන්නේ. නේද? විශේෂයෙන්ම පුංචි ගෑන් ළමයෙක් ඔළුවල දිගට බලලා තියෙන කොණ්ඩාස්සේ ඇඟිලා ඉඳන් ඕගොල්ලන්ගේ ඔළුවෙන් චුට්ට ලේ බොනවා. හරි කරදරයක් උකුණු හැදුනොත් එන. සා ඕගොල්ලන් නිතර නාල ඔළුව පිරලා උකුණු හැදෙන්න නොදී ඉන්න. එතකොට මේ උකුණගේ වැඩේ කරදරේ අපිට සිද්ධ වෙන්නේ නැහැ. ලේවුරා බී වැට සදේකී උකුණ අංක 2 නිවැරදි පිළිතුර. දලඹුවා. මේ ඉන්නේ දලඹුවේ මේ සමනලයාගේ පැටියනේ නේද? මෙයා අපිට කරදර කරන්නේ නැහැ නිකන්. ඇඟේ ගැවුනොත් කහනවා. ඒ යාගේ ආරක්ෂාවට තියෙන ලෝමවල ලක්ෂණ. අහිංසක සතෙක්. එයා කොහරි ඉන්නවද දැක්කොත්, එයා විමරලා ඉන්නවද දැක්කොත්, ළඟ තියෙන ගහකින් තියෙන තමයි ඔබ පරිසරයට ආදරය කරන දරුවෙක් විදිහට කරන්න ඕනේ. එහෙනම් ඒ උරා බී වෙන්න සතෙකි උකුණා. ලංකාවේ වගේ සත්තු වර්ග කීපයක් ඉන්නවා. උඩැල්ලත් ඒ වගේ කෙනෙක්. හැබැයි අපි කුරැල්ලකට වැඩි අවධානය යොමු කරන්නේ නැහැ. මොකද ලංකාව පුරාම කුරැල්ල තෙත් කලාපේ වැඩියෙන් වර්ෂාව ලැබෙන පැත්තේ විතරයි කුරැල්ල දකින්න ලැබෙන්නේ. එහෙමනම් අද දවසේ නියම ප්‍රශ්න 10 සාකච්ඡා කරලා ඉවරයි. ඕගොල්ලන් මම හිතනවා ගොඩක් දේවල් පරිසරයක ඉගෙන ගන්න ඇති. එහෙනම් මම ඔයගොල්ලෝ සමුදෙන්න හදන්නේ ආයෙත් අපි මේ වගේ දවසක හම්බෙමු. ආයිබෝවන් පුතේ.